හරි. අපි සාකච්ඡා කරමින් ඉන්නේ මේ පාඩම නේද? මුනිසිරිපා සිවිමින්නේ මේ කවි තුන අපි සාකච්ඡා කරා. මේකේ ඇතුළාන්තය හොඳට සාකච්ඡා කරා. අපි ඊළඟ කවි ටිකට යන් මේ විදියට බලමු. කරදර දහසක් හමුවේ ඉන්ටකේ නම් සිනාවෙවි. ඔහු මෙලොවට පහළ දෙවි. රජෙකයි සලකනු මැනවේ. බලන්නකෝ. කරදර දහසක් හමුවේ. දැන් ජීවිතේ දිනන්න යනකොට බාධක තියෙනෝනේ. ඒක බාධක තියෙන්න ඕන. එතකොට තමයි ජීවිතේ ලස්සන වෙන්නේ. ඉගෙන ගනිද්දි බාධක එනවා නේ අරකේ. පොළව කොටන තැන පාර තනන තැන ගිනියම් මව්වේ මහවරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ දෙවියෝ වැඩ ඉන්නේ බලන් කඩතුරා හැර දැසේ පොළොව කොටන තැන පාර තනන තැන. මොකද මේ ඉගෙන ගන්නකොට පොළොව කොටන්න වෙනවා පාර තනන්න වෙනවා. ඒ අදාළ පරිසරය හදා ගන්න වෙනවා. නේ? දැන් ඉංජිනේරුවෙක් නම් ගණන් හදන්න වෙනවා. දොස්තර මහත්තයෙක් කෙනා විද්‍යාවට බර දෙන්නවා. නේ? ලෝය කෙනෙක් වෙන්න නම් ඒකට දාලා පරිසරය හදා ගන්න. ඉංග්‍රීසි හදා ගන්න නේ. එතකොට එතෙන්දී ගිනියම්මව්ව මහවරුසාව තමයි අපිට එන බාධක. ඒ බාධක ගණන් නොගෙන අපේ ගමන යන්න ඕන. මොන කරදරේ ආවත් ගණන් ගන්න එපා. පෙරුම් පුරනා බෝසතුන්ටත් මාරසෙන් සිටියෝ ඉතින් එහෙනම් අපට නැති වේද රුදුරු බාධාවෝ පැමිණි දුක් කඳ පැණි රසක් ලෙස බෝසතුන් සිතුවෝ ඉතින් එහෙනම් අපිත් නිවසමු දුක්ඛ ගංගාවෝ. ඔය කියන්නේ ඒකයි. කරදර දහසක් හමුවේ ඉන්ටකේ නම් hinaවි. කොච්චර ප්‍රශ්න ආවත් hinaවි ඉන්නවා. ගාණක් නැහැ. දැන් මීළු නුවර වේදේ රාජ්‍ය යටක වට කරනවා. චෝරෙන් පක්ක අතරජුරෝ. අක්ෂාහුණිය සේනාව. මෙන්න බුලේ ප්‍රීති ගෝසායන. නැටුම් ගැයුම් තියෙන. මේ මහා ව්‍යසනයක් පෙනි මෙන්න මේගොල්ලෝ නසෝ. සින්දු කියන උඩ පයින් සලකරියා. එහෙනම් මොන කරදරේ ආවත් ඒ ගැන හිතන්න දෙයක් නැහැ. ඒකට අපි සිනා වෙලා මොළ වෙන්න ඕන. එහෙම පුළුවන් නම් අන්න පුතේ ඔහු මෙලොවට පහළ දෙවියෙකු රජෙකයි සලකනු මැනවි. මේ ලෝකෙට මේ මහ පොළොවට පහළ වෙච්ච දෙවියෙක් රජෙක් ප්‍රශ්න කෝටියක් ආවත් ගණන් ගන්න නැතුව hina වෙනවනේ. අපි කියන්නේ අරයට මාර ප්‍රශ්න තියෙන්නේ. ගණක් කන්නේ නේ. hina වෙන්නවනේ. මාරයිනේ. මන් දන්නේ කියලා. ඇයි? අන්න ඒක තමයි. ඕන ප්‍රශ්නයක් එද්දෙන් එන අතකට එද්දෙන් අපේ ගමන අපි යන්න ඕන. පැහැදිලි? හරි. ඊළඟට බලන්න. තමන් ලැබූ දිවි පෙවෙතේ කොටසක් රට සමය වෙතේ පුදන කොළොත් නුඹෙන් පුතේ මෙලොවට කිසි පළක් නැත. තමන් ලැබූ දිවි පෙවෙතේ. දැන් ඔබ ලොකු මහත්තයෙක් කියලා නේද? ඔබට මොකක් හරි ජීවන වෘත්තියක් එනවා. ඔබ ඉංජිනේරුවෙක් වෙයි, ටීචර් කෙනෙක් වෙයි, විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් වෙයි, විද්‍යාඥයෙක් වෙයි, පරිසරවේදියෙක් වෙයි. නේ? විවිධ වෘත්තීන් වල ආස කරන දරුවෝ ඉන්නේ. එතකොට අන්න එතෙන්දී ඔබගේ ජීවිත කතාව ලියාගත්ත ජීවන වෘත්තියෙන් කොටසක් රට සමය. රට කියන්නේ ඉපදිච්ච දේශේ. සමය කියන්නේ ආගම. එහෙනම් රට දැය සමය රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, ආගම වෙනුවෙන් අපි කැප වෙන්න වෙනවා. මේ මහ පොළොව නැත්තම් ණයක් වෙනවා. රටට
රට සමය. ඒ කියන්නේ රටේ බදු ආදායමට අපි දෙන්න වෙනවා. මහා භාණ්ඩාගාරය දුවන්න එපායි. දුවන්න නම් අපෙන් බද්දක් අය කරනවා. ඒ බද දෙන්න. ආගමට අපි උපරිමයෙන් වැය කරන්න. අතිසුඛං භෝගසුඛං අනනසුඛං අනවජ්‍ය සුඛං. එහෙම බුදුහාමුදුරුවෝ කියන්නේ. ආර්ථික සතුටුයි කියලා සතුට වෙනවා දිනුනා කියලා. භෝග තමන්ගේ උපයන දේ සම්පූර්ණයි. අනනසුවේ ණය නැහැ. අනවජ්‍ය සුවේ. ඊළඟට කියන බුදුහාමුදුරුවෝ ඒකේන භෝගේ බුඤ්ඤය ද්වේහි කම්මන්තේ පයති. චතුත්ථන්ත නිදාපේ ආපදාසු භවිසති. කර්මාන්තයට කොටහක් දාන්න ඕන. කොටහක් කන්න ඕන. ආපදාවක් වෙච්චලට කාට හරි දෙන්න ආගම දාමට ඒවට තියෙන්න ඕන. අන්න එහෙනම් අපේ උපයන ධනෙ අපේ වෘත්තියේ අපි මේ කෑ ගහලා හම්බ කරන සල්ලි. ඒකෙන් කොටහක් ආගමට වෙන් කරන්න ඕන. රටට වෙන් කරන්න ඕන. ඒක තමයි කෙරෙන්න ඕනේ. එහෙම කරන්න බැරි නම් මේ ලෝකෙ කිසි පළක් නැති. බලන්නකෝ. දරුවෙක් වුණාම ඉගෙනගෙන මිනිස්සෙක් වෙලා හොඳ වෘත්තිකයෙක් බවට පත් වෙන්න ඕන. ඒකත් ගැළපෙන වෘත්තියක් වෙන්න ඕන. ධාර්මික දීපේතක් වෙන්න ඕන. අන්න ඒකෙන් කොටහක් ආගමට වෙන් කරනවා. කොටහක් රටට වෙන් කරනවා. ඊටු කොටහ තමයි තමන්ගේ ජීවන පැවැත්මට යොදා ගන්න. ඒක කරන්නේ බැරි නම් එහෙම කරන්නේ නැති උන් කොච්චර ඉන්නවද? රටට ආදායම් බදු ගෙවන්නේ නැහැ හොරෙන් ඒක නවත්ත ගන්න. ආගමට වෙන් කරන්නේ නැහැ. පැහැදිලි. එතකොට මොකද වෙන්නේ? ඒක මෙලොවට නෙවෙයි මහා පොළොවට නෙවෙයි කෝකටත් වැඩක් ඇති මිනිහෙන් නෙවෙයි. මහා පාපතරේ. මහා පාපතරේ. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා මගේ දරුවනේ හොඳට මතක තියාගන්න. ජීවිතේ තමන් උපයන ධනෙන් කොටහක් රට සහ ආගම වෙනුවෙන් වෙන් කරන්න ඕන. ඔන්න ඊළඟ කවිය තමයි ලොකු කතාවක් තියෙන්නේ. බලන්න. ජාතිය රන් විමනක් වේ ආගම මිනේ පහනක් වේ එය රැක ගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුඹ වේ. බලන්න. ජාතිය රන් විමනක්. දැන් මේ මාලිගයක් තියෙනවා. මේ විදියට ලොකු ප්‍රාසාදයක්. මේක රත්තරන් මාලිගයක්. මේක රත්තරන් මාලිගයක්. මේක අපිට පේනවා මේ රත්තරන් මාලිගයක්. ඇයි මේ ජාතිය රත්තරන් මාලිගයකට උපමා කරන්නේ? සමාන කරන්නේ රූපකයක්. මේක වෙනස් වෙන්න බෑ. මේ රත්තරන් පාට වෙනස් වෙන්න බෑ. මේ පාට තියෙන්න ඕන. ඇයි ඒ? මේ රන්වන් පාට පුතේ වෙනස් වෙන්නේ නැහැ. රත්තරන් වෙනස් වෙන්නේ නැහැනේ. රත්තරන් එන්න වටිනාකම වැඩි. රත්තරන් වල වටිනාකම එන්න වැඩි. රත්තරන් අවපැහැවෙන්නේ නැහැ. එයාගේ පාට වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් වෙනස් වෙන්නේ නැති වුණාට එයාගේ වටිනාකම එන්න වැඩි. නේ? 2000 දී රත්තරන් පවුමක් 3500ක් 4000ක් වෙනකොට 2022 වෙනකොට 2022 වෙනකොට කීයද බලන්න. දැන් 1 ලක්ෂ ගාණක් වෙනවා. 3000 කී ගුණයකින් වැඩි වෙලාද? නේද? ඒ ගාණ කී ගුණයකින් වැඩි වෙලා තියෙනවද? බලන්න. එතකොට අපිට තේරෙනවා පුතේ මේ වටිනාම වස්තුවක් තමයි ජාතිය කියන්නේ.
ජාතිය වටිනාකම එන්න වැඩි වෙන්න ඕන. ඔබ වැඩි වියටපත් වෙලා ලොකු වෙලා ඔහොම එදද්දී ජාතිය වෙනුවෙන් තියෙන කැපකිරීම වැඩි වෙන්න ඕන. එතකොට තමයි අපි ජාතියට ණය නැති පුද්ගලයෙක් වෙන්නේ. අපි ජාතියට ණය නැති පුද්ගලයෙක් වෙනවා. ඒකයි විශේෂත්වය. බලන්න එතකොට ආගම මිනි පහනක් වේ. ආගම ඒ වගේම තමයි ඒකත්. ආගම මැණික් පහනක්. දැන් පහනක් තියෙනවා මෙහෙම. හරි. දැන් ආගම මොකද්ද? මැණික් පහනක්. මැණික් කියන්නේ විපරීත පාෂාණයක්. දැන් මැණික් ගලක් කොහොම ආවට පස්සේ මේක කොච්චර පිච්චුවත් වෙනස් වෙන්නේ නැහැ. එයාගේ පාට වෙනස් වෙන්නේ නැහැ. ඒකයි මැණික් වල විශේෂත්වය. ඒතර මැණිකේ එන්න වටිනාකම වැඩි. වටිනාකම එන්න වැඩි. මෙයා වෙනස් වෙන්නේ නැහැ. මොකද එහෙනම් මේ ගත්තේ? ආගම මැණික් පහනක් වෙනවා කියලා කියන්නේ ආගම වෙනස් වෙන්න බෑ. ආගම පාවල දෙන්න එපා. ආගම් නම් එකයි තියෙනවා Tamanට. ඒ ආගමට ආදරය කරන්න, ගෞරව කරන්න ඕන, භක්තිය තියෙනවා. මැණික්කල එන්න වටිනාකම වැඩි. දැන් රත්තරන් මං කිව්වේ 2000 දී 3000යි 3500 අද 1 ලක්ෂ ගාණක්. ඒ කාලේ හදාගෙන තිබිච්ච කට්ටියට ගොඩ යන්න පුළුවන්. නේද? පවුමක් ඒ කාලේ 3000 වෙනකොට අද වෙනකොට 1 ලක්ෂ ගාණක්. වැඩි. එන්නේ වැඩි වෙනවා. එහෙනම් මෙතනින් අපිට කියා දෙන පණිවිඩය තමයි මැණික් පහන හැමදාම බබලනවා, දිස්න ගහනවා. ආගම කෙරෙහි තියෙන ගෞරවය එන්න වැඩි කරගෙන ඒකට තියෙන ආසාව ඇති කරගන්නවා. එතකොට ආගමයි ජාතියයි රකින්න පුළුවන් නම් නේද? බලන්න එස්මහින්ද හාමුදුරුවෝ කියන්නේ කොච්චර කතාවක්ද මේ. සමත් වෙතොත් පුතන ඔබ වේ. ජාතිය රන් විමානයක් ආගම මිනි පහනක් රූපකමේ අර්ථද්වනේ තීව්‍ර කරන අලංකාර. එතකොට ඒක රැකගන්න පුළුවන් නම් ඒක තමයි විශේෂත්වය. ඒක තමයි වෙන්න ඕන. ආගමයි ජාතියයි. බලන්න කවිය ගත්ත පද දෙකනේ. රත්තරන් මාලිගයකට ගත්තේ රත්තරන් එන්න වැඩි වෙන නිසා. වෙනස් වෙන්නේ නැති නිසා. මැණික් හැමදාම බබලනවා. ආගම කෙරෙහි තියෙන රැදියාව එන්න වැඩි වෙනවා. දීප්තිය උද්දීපනය වෙන්න ඕන. ඒ විතරක්ද ඒකට තියෙන ගෞරවය එන්න වැඩි වෙන්න ඕන. මැණික් පහන එන්න වටිනාකම වැඩි. හැමදාම එකම ආලෝකේ. එහෙනම් ආගම කෙරෙහි තියෙන ගෞරවය සම්පූර්ණයෙන්ම ওই විදිහට සුරක්ෂිත කරන්න පුළුවන්. එහෙම පුළුවන් නම් ඒක තමයි නියම දරුවෙගේ ලක්ෂණය කියලා කියනවා. පැහැදිලිද? ඔන්න ওই විදිහට තමයි මොනිසිරිපාසි විමින්නේ පද්‍ය පෙළ තුල අපි සාහිත්‍යමය රසෙ විඳින්නේ. බලන්න. ඉටු කොට කළ යුතුයකම් ලැබුණත් ලෝකෙන් ගැරහු ඉවසන්නට පුළුවන් නම් උඹයි මගේ පුතා උතුම්. ඉටු කොට කළ යුතුයකම් ලැබුණත් ලෝකෙන් ගැරහු ඉවසන්නට පුළුවන් නම් උඹයි මගේ පුතා උතුම්. බලන්න. ඔබට යුතුයකම් ඉටු කරන්න යනකොට මොකද්ද තියෙන්නේ? ලෝකෙන් ගැරහුම් ලැබෙන්න පුළුවන්. අපවාද ලැබෙන්න පුළුවන්. ඒක ගණන් ගන්න. බුදුහාඳුරන්න කොච්චර පාදකවද? බුදුහාඳුරන්න විවිධ බමුණෝ ස්ත්‍රී දූෂණය කරලා ගෙනල්ලා දැම්මා බුදුහාඳුරෝ අහු කරන්න. බුදුහාඳුරෝ ගණන් ගත්තේ නැහැ. වැරදි නැතුව එහෙම වැරදි පටවන්න බෑ කාටවත්. මේ විශ්වයෙන් එහෙම කරන්න බෑ. කෙටි කාලයයි. ඒක ඔප්පු වෙනවා. ඒ හින්දා ලෝකෙන් ගැරහුම් එන්න පුළුවන්. ඉවසන්න පුළුවන් නම් ඔයාට ඒවා. අන්න. Tamanට ඉවසීමේ ශක්තිය අවශ්‍යයි. ජීවිතේ දිනන්න.
ජීවිතේ දින දරුවෙක් තුල ඉවසීම හික්මීම තියෙන්න ඕන. මේ දෙක තිබුණොත් තමයි පුතේ ඔබට ගමන සාර්ථක වෙන්නේ. ඔබේ ගමන හැඩ වෙන්නේ ඉවසීම හික්මීම එක්ක. ඔබ තුල සංයමය ඇති කරගන්න ඕන. සංයමය කියන්නේ ඉවසීම හික්මීම. මේක නැති කෙනෙකුට බෑ. ඒකනේ මිනිස්සු මිනි මරන්නේ. මිනිස්සු මරන්නේ තව එකෙක් මොකක් වුණාමද? ඉවසීම නැති වුණාම. කඩුවේ මෙහෙම කරලා කොටනවා. මෙහෙම කොටනවා. කොහොමද කොටන්නේ මේ? ඇඟ හිරිවෙట్లా යනවා අපිට නම්. දන්නේ නැහැ. එහෙමත් නරුම මිනිස්සු ඉන්නවා. ඉටු කොට කළ යුතුයකම් ලැබුණොත් ලෝකෙම් ගැලව. ඉවසන්නට පුළුවන් නම් උඹයි මගේ පුතා උතුම්. බලන්නකෝ. උතුම්ම දරුවෙක් වෙන්න නම් ලෝකේ ගැලහුම් එනවා. ඒ වෙච්චර ගණන් ගන්න එපා. බලන්න දැන් අහිංසක මානවය කොච්චරනම් දාමරිකෙක් කරනවද මේ සමාජයේ. ගුරුවරයාත් ඒකට සම්බන්ධයි. කොච්චර පාපතර ක්‍රියාවක්ද. ඒ අහිංසකයා අවසානයේ මහා මිනිමරුවෙක් කියලා කොහොම හරි අඟුලිමාල මහරහතන් වහන්සේ නමකට බලපත් වෙනවා. ඒ හින්දා තමන් යුතුයකම් ඉටු කරද්දී ප්‍රශ්න නම් කෝටියක් එයි. ඒවා මැඩගෙන ඉන්න පුළුවන් නම් ඔබ ශ්‍රේෂ්ඨ චරිතයක් වෙනවා. ඔබ උතුම් චරිතයක් වෙනවා. ඔබ උත්කෘෂ්ඨ චරිතයක් වෙනවා. ඒක තමයි අපිට අපේ අම්මලා කියා දීලා තියෙන්නේ. පැහැදිලිද? හරි. බලන්න. කාටත් හිමි පොදු දේ නම් නැති බැරි හිග අවහිරකම් මේ දේ මැඩගෙන දස්කම් පෑම තමයි සුරු විරුකම්. කාටත් හිමි පොදු දේ නම් නැති බැරි හිඟ අවහිරකම් මේ දේ මැඩගෙන දස්කම් පෑම තමයි. ලෝකේ දිනපු හැමෝම කටුපත්තෙන් ආවේ. කටුපඳුරු සිපගන්නේ මේ හෙට මලක් වනු පිණිස. කට්ට කන්න වෙනවා. කෑවොත් තමයි මදේ කන්න පුළුවන්. එයිද නැති බැරිකම් අගහිගකම් නැති කෙනෙක් නැහැ. මොකක් හරි පැත්තකින් තියෙනවා. හිතන්නකෝ ලෝක අප්‍රකට සල්ලිකාරයෙක් කියලා. සමහරට එයාට දරුවෝ නැති වෙන්න පුළුවන්. සමහරට එයාගේ දරුවෝ අංග විකල වෙන්න පුළුවන්. සමහර ජීවිත කාලෙම රෝගී වෙන්න පුළුවන්. වැඩක් නැහැ. මොකක් හරි අගහිගකමක් තියෙනවා. එක්ක ඔහු ලස්සන නැහැ. කැතයි. පේනවද? එක්ක ඔයා හොඳම ලස්සනයි. ඔබට අගහිගකම් ගොඩයි. ඒකත් ප්‍රශ්නයක්. ඒ නිසා මේ ලෝකේ හැමෝටම පොදු ධර්මතාවයක්. නැති බැරි අගහිගකම් පොදුයි. ඒක මැඩගෙන ඉන්න පුළුවන් නම් පෑම තමයිලු සූර වික්‍රම භාවය. ඒක තමයිලු නියම හපංකම. නියම වික්‍රමය ඒක තමයිලු. කට්ට කාගෙන ජීවිතේ දිනන්න පුළුවන් නම් ඒක තමයි නියම ප්‍රාතිහාර්යය. එහෙනම් ජීවිතේ දිනපු මේ ලෝකේ හැම කෙනෙක්ම කටුකත්වය වින්දා. බුදුහාඳුරෝ බුදු වෙන්න කලින් කොච්චර කට්ටක් කෑවද? රජසප අතහැරලා දාලා කොච්චර කට්ටක් කෑවද? මේ ලෝකෙ විහිච්ච විද්‍යාඥයෝ ලෝක ප්‍රකට ජනාධිපති කෙනෙක් ප්‍රසිද්ධ ඒබ්‍රහම් ලින්කන් ඇමරිකාවේ ශ්‍රේෂ්ඨතම චරිතය. ලී පැලේ තමයි නිදාගන්නේ. ලී පැලේ නිදාගන්න ගමන් හැතැම්ම 16ක් පයින් යනවා. පොත් කියවන්න. එහෙම කියවලා නීතිඥයෙක් වෙලා සල්ලි නැති මිනිස්සු වෙනුවෙන් නඩු කියනවා. සල්ලි ගන්නේ නැහැ ඒගොල්ලෝගේ. ඒගොල්ලෝට වෙච්ච අසාධාරණ වෙනුවෙන් එයා නඩු කියනවා. අවසානයේ දවල මන්දිරයට යනවා. ලී පැලෙන් දවල මන්දිරයට. පේනවද? තෝමස් අල්වා එඩිසන් ඒත් එහෙමයි. අපේ රටේ බිහි වෙච්ච අය. මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ලා. කුමාරතුංග මුනිදාසයන්. අපේ රටේ බිහි වෙච්ච ලේඛකයෝ රාජ්‍ය නායකයෝ මේ ඔක්කොම බොහොම කටුක පරිසරයකින් ඉස්සරහට ආපු අය. එක සැරේට ආවේ නෑ පුතේ. පැහැදිලිද? ඒක තමයි. බලන්න ඊළඟට හොඳම කොටසක් යනවා. මිතුරු කමින් පෙරට එතොත් දුවිල්ලක් එක වුණත් මිතුරු වෙයන් පුතේ උඹත් ඒ අය ලොවේ ගුණය මහත්. මිතුරු කමින් පෙරට එතොත් දුවිල්ලක් එක වුණත් මොකක්ද ඒ කියන්නේ? නිල බලයෙන් ධන බලයෙන් කුලයෙන් අඩු අහිංසකයෙක් වුණත්
යාළු වෙලාවට හදවත හොඳයි නම් එයත් එක්ක මිතුරු වෙන්න. එයාට නිල බලය ධන බලය අදාළ නැහැ. දූවිල්ල කියන්නේ ඒකයි. එයා පහත් වුණත් මනුස්සකම් තියෙනවා නම් එයා යාළුවෙක් කරගන්න. එයා දුගී පැල්පතක වෙන්න පුළුවන්. හැබැයි ආකල්ප හරි සුන්දරයි. හොඳ යාළුවෙක් කරගන්න. හොඳ යාළුවෙක් වෙන හොඳ සංවේදී හදවතක් ඇති කරගන්න කියලා කියනවා. ඒ නිල බල ධන බලය අඩු වුණාට කමන්නේ ඔයාට එයත් එක්ක යාළුවෙක් වෙන්න පුළුවන් නම් සංවේදී චරිතයක් විදියට. ඒක තමයිලු වටිනාම. එතෙන්ට එන්න පුළුවන් නම් අපිට අද එහෙම නැහැ. මිල මුදල් තියන අය වෙන පැලන්තියක්. නැති බැරි අය හැමදාම කටුක ජීවිතේ. තියෙන එක්කෙනා ගොඩ ගහනවා. ඒ ගොඩ ගහන්නේ නැති බැරි එක පාගගෙන මිදගෙන. උර නැගිටින්න දෙන්නෙම නැහැ. අන්න ඔබට කියන හැම කරන්න එපා. අහිංසකයාගේ මනුස්සකම හොඳයි නම් යාළුවෙක් කරගන්න. බලන්න. මිතුරු ව්‍යාම් පුතේන ඔබත් ඒ අය ලෝවේ ගුණය මහ. බලන්නකෝ. අහිංසක දරුවෙක් යාළුවෙක් කරගන්න. ඔහුට ගෙවල් දොර නැති වෙන්න පුළුවන්. හැබැයි හදවත සුන්දර වෙන්න පුළුවන්. නියම යාළුවෙක් වෙන්න පුළුවන්. අර සත්මහල් ප්‍රාසාදයේ ඉන්න කෙනාට වැඩිය මෙයාට දැනෙනවා. ඔබේ දුක දැනෙනවා එයාට. ඒ හින්දා එයා හරියට වැහි වලාකුළක් වගේ. වැහි වලාකුළ තමයි මේ මහ පොළොවේ තියෙන ජලය උඩරට ගිහලා වැස්ස ලබා දෙන්නේ. සුදු වලාකුළ හැඩයි ලස්සනයි. අර ධනපති මහා විශාල නේද? ආකල්ප වලින් මිදිච්ච පැලන්තිය සමාන කරනවා එයාට. අසත්පුරුෂ සමාජය සංකේතවත් කරන ඒ විදිහට. සත්පුරුෂය අපි ඒ විදිහට සමාන සංකේතවත් බලන්න. සිනිඳු මොලොක් බව මලෙහි පිරිසිදු බව පිනිමිදෙහි එක්වීමා පුතු ගෙලෙහි අරක් ගනේ හැම දිනෙහි. දැන් බලන්න. ඔබ දන්නෝ මේ අපේ ශරීරයේ හදවතට ලේ ගමන් කරනවා. හදවත සංවේදී වෙන්න ඕන. ලේ වලට මුසු වෙනවා. රුධිරයට මුසු වෙනවා මේ පාරිසරික විඥාන. මෘදු බව, මොලොක් බව, පාරිශුද්ධ බව එන්නේ මේ ලේ වලින්. ලේ නරක් වුණ ගමන් ශරීරයේ බේකනවා. හිත හොඳ නම් ලේ පිරිසුදුයි. හිත නරක් නම් ලේ අපිරිසුදුයි. ලය අපිරිසුදුයි. ලය පිරිසුදු වෙන නම් හිත පිරිසුදු වෙන්න ඕන. හිත පිරිසුදු වෙන නම් ලේ පිරිසුදු වෙන්න ඕන. ලේ පිරිසුදු වෙන්නේ හිත පිරිසුදු වුණාම. පැහැදිලිද? බලන්න එහෙනම් කියන්නේ. සිනිඳු මොලොක් බව මලෙහි පිරිසුදු බව පිනිබිදෙහි එක්වීම ආපුතු ගෙරෙහි අරක් ගනි හැමදිනේ. ඒතර මෙන්න මේ විදියට අපිට මේ පද්‍ය පන්තිය තුල දේශාභිමානයේ ජාතිකානුරාගයේ පෞරුෂය වර්ධනය කරන නේද? අපූර්ව පද්‍ය පන්තියක් විදියට මේක අපිට අගයන්න පුළුවන්. පැහැදිලිද? මේක අපිට අතිශයින්ම රසවත් පද්‍ය පන්තියක් විදියට අගයන්න පුළුවන්. අපිට දැන් තියෙනවා මෙන්න මේ කවි පන්තියේ පැහැදිලිද? කවි පන්තිය අරගෙන අපිට පුළුවන් මේකේ කවියෙන් කවිය සාහිත්‍යමය අගය විමසන්න. විභාගෙදී අහනවා. ලිහිල් බසිල්ලියන් එනවා. කවියක් අරගන්නවා. ඒකෙන් ප්‍රශ්න අහනවා. අපි යන්න එතෙන්ට තමයි මේ සූදානම් වෙන්නේ. මේ කොටසෙන් පස්සේ සාකච්ඡා කරන්න. පැහැදිලිද? ඒ කියන්නේ දැන් ඔබ දන්නවා කවි පන්තිය පුරාවටම අපි මේකේ රසවින්දනයක් කරා. මේක ඇතුළාන්තයට ගියා. නේද? මේ කවි ටික අපි ඇතුළාන්තයට ගියා වින්දා. ඔය මේ ඔක්කොම ටික අපි සාකච්ඡා කරා. පිළිවෙලට මේ ටික සාකච්ඡා කරා. නේද? ඊළඟට ඔබට බලන්න අභ්‍යාස තියෙනවා පාසනා යෙදුම් වල අරුත් පැහැදිලි කරන්න කියලා. ඊට කලින් මම මේ කවි ටිකේ එකින් එක අරගෙන ඔබට ප්‍රශ්න ටිකක් සූදානම් කරනවා. පැහැදිලිද? එතකොට මම පුතාලට මේ වයින් අහන ඕනම ප්‍රශ්නකට උත්තර ලියා ගන්න. පැහැදිලිද? හරි. දැන් ඔන්න අපි පාඩම කරා. දැන් මෙන්න මේ කවි එකින් එක අරගෙන
හරිද? අපි එකින් එක අරගෙන මේකේ සාහිත්‍යමය අගය විමසනවා. මේ විදියට. පහත් දැක්වෙන අසුරෙන් අසා ඇති වලට පිළිතුරු ලියන්න. පිළිතුරු ලියන්න. හරිද? දැන් පුතේ විභාගෙ දෙනවනේ අපිට මේ පෙළපොත අරගෙන මේ කහපාට කොලෙන් සහ මේ කවි අරගෙන කවිවල සාහිත්‍යමය අගය. අපි එතකොට එකින් එක මේකේ පළවෙනි කවියේ ඉඳලා ඔබට සාකච්ඡා කරන මේ විදියට. බලන්න. දැන් ඔන්න කවිය ලිව්වා ওই විදියට. පැහැදිලිද? විභාගෙදී ওই කවිය දීලා ওই විදියට ඔබගෙන් ප්‍රශ්න අහනවා. සාහිත්‍යමය ප්‍රශ්න අහනවා. ඔබට ලිහිල් බසින් ලියන පාට 5ක් එනවා. ඒකට ওই කවියක් එනවා. කෙටි ප්‍රශ්න 10ක් එනවා. ඒකට එනවා. ඒතකොට එතෙන්දී ඔබට කෙටි ප්‍රශ්න 10ට සාමාන්‍යයෙන් 1 සිට 10 දක්වා තියෙන ලකුණු කීයක්ද? 20ක්. දෙවෙනි ප්‍රශ්නේ තියෙනවා කොටස් ඒකේ 5ක් තියෙනවා. එතකොට ඒකට 4 ගානේ ලකුණු 20ක් හම්බ වෙනවා. මේකට 20යි මේකට 20යි 40යි. ඒ 40 තුල මෙතෙන්ට එන්න පුළුවන් ප්‍රශ්න දෙකක්. ඒතකොට ලකුණු 4යි. මෙතෙන්ට ප්‍රශ්න එකක් එන්න පුළුවන්, එක්ක දෙකක් එන්න පුළුවන්, ලකුණු 4යි. පැහැදිලිද? එතකොට මෙතන 4යි මෙතන 4යි 8යි. ලකුණු 8ක් තමයි මේ කොටසින් අපිට ගන්න තියෙන්නේ. ඒ 8 ඉතින් අතිශයින්ම වැදගත් වෙනවා. මොකද ඒකක් ගන්න නම් ලකුණු අපි හදාගෙන යන්න වෙනවා. පැහැදිලිද? right. දැන් එතකොට මෙන්න මේකේ මේ විදියට මම ප්‍රශ්න හදන ඔබට බලන්න. ඉහත පද්‍යයේ ඇතුළත් පද්‍ය පන්තිය කුමක්ද? ඊළඟට එය රචනා කළේ
රචනා කළේ කවුද? අයත් කවි පරපුර. අයත් කවි පරපුර නම් කරන්න. ඊළඟට එනවා කවියා ශබ්ද රසය තීව්‍ර කරලීමට යොදාගත් ශබ්දාලංකාර නම් කරන්න. හරිද? ඊළඟට ඉහත කවිය තුලින් කවියා ප්‍රකට කරන්නේ කුමක්ද? පැහැදිලිද? දැන් ඔබට ඔන්න මම මේ කවි පන්තියේ තියෙන පළවෙනි කවිය තමයි අරගත්තේ. පැහැදිලිද? එතකොට අන්න මේ විදිහට මම මේ කවි ටික අරගෙන එකින් එක විදිහට සාකච්ඡා කරන්න හදන්නේ. බලන්න දැන් එහෙනම් පළවෙනි කවියෙන් අපි ගත්තේ ඒවා. ප්‍රශ්න කිහිපයක් හැදුවා. බලන්න. ඉහත පද්‍ය ඇතුළත් පද්‍ය පන්තිය කුමක්ද කියලා අහනවා. ඔබ දන්නවා මොකද මේ? විරුවන් තනනා ජාතික තොටිල්ල. හෙවත් දරු නැලවිලි ගීතය. ආන්න. විරුවන් තනනා ජාතික තොටිල්ල. හෙවත් දරු නැලවිලි ගීතය. පැහැදිලිද? විරුවන් තනනා ජාතික තොටිල්ල හෙවත් දරු නැලවිලි ගීතය. මේ කවිය ඇතුළත් වෙන්නේ එස් මහින්ද හාමුදුරුවන්ගේ විරුවන් තනනා ජාතික තොටිල්ල හෙවත් දරු නැලවිලි ගීතය තුල. හරිද? ඊළඟට අහනවා පුතේ, එය රචනා කළේ කවුද? මේ විදියට ඒක එය රචනා කළේ කවුද? රචකයා අයත් කවි පරපුර කුමක්ද? මේක ලියන්නේ කවුද පුතේ? ඔයගොල්ලෝ දන්නව ලියන්නේ ටිබෙට් ජාතික
එස් මහින්ද හාමුදුරුවෝ. කවුද? එස් මහින්ද හිමි. මහින්ද හිමි. අයිති කවි පරපුර තමයි කොළඹ යුගයේ මුල් පරපුර. හරි. එස් මහින්ද හිමි කොළඹ යුගයේ මුල් පරපුර. කවියා ශබ්ද රසය තීව්‍ර කරලීමට යොදාගත් ශබ්දාලංකාර නම් කරන්නලු. කවියා මේකේ මොනවද යොදාගෙන තියෙන්නේ? ශබ්දාලංකාර. මුනිසිරිපායකේ. මොනවද යොදාගෙන තියෙන්නේ? ඔබටම ශබ්දාලංකාර කියලා දුන්නා. දැන් ඔබට කලින් කියා දුන්නේ ඔකටනේ. කවියක ශබ්ද මාධුර්යය තීව්‍ර කරන අලංකාර. එලි සමයේ විරිත අනුප්‍රාසය. මේකේ මොනවද තියෙන්නේ? අග එලි සමයේ තියෙනවා. නේද? මොකද්ද පුතේ? අග එලි සමය. අග එලි සමය ආරක්ෂා කිරීම. right? අනිත් එක මාත්‍රා 12 වසන්ත විරිත. වසන්ත විරිත යොදා තිබීම. හරිද? ඊළඟ එක අපි මේ විදිහට ගමු. ඉහත කවිය තුලින් කවියා ප්‍රකට කරන්නේ කොමක්ද? දැන් එතකොට මේ කොටස තුල අපිට මේ කවිය තුල මොනිසිරිපා සිඹිමින්නේ සමනොලගෙද පෙදෙසින්නේ. මද සුළඟයි මේ මගේ පුතන්. මොකද්ද මේ කියන්නේ? දරුවන් තුල ආගම පිළිබඳ නැඹුරු බවක් ඇති කරනවා. ඒ කියන්නේ දරුවන් තුල මුලින්ම ඇති වෙන්න ඕන මොකද්ද? ආගම පිළිබඳ ආසාව. ඒක තමයි ආරම්භය. පුංචි දරුවා පොඩි කාලේ ඉඳලාම අපේ ආගම දහමට හුරු කරන්න ඕන. එතනින් පස්සේ තමයි යාගේ ඇටිටියුඩ් එහෙම ආකල්ප ලස්සනට සංවර්ධනය වෙලා එන්නේ. එහෙනම් ආකල්ප සංවර්ධනය කිරීම සඳහා මුලින්ම දරුවට දෙන්නේ ආගමික මුහුණුවර. අන්න එහෙනම්. දරුවන් තුල ආගම පිළිබඳ ඇල්ම ඇති කරලීම. හරිද? දරුවන් තුල ආගම පිළිබඳ ඇල්ම ඇති කරලීම. ඒතර ඒක තමයි ඔය කවිය තුල අහන්න පුළුවන් ප්‍රශ්න. පැහැදිලිද? ඔබට විභාගෙදී අහන්න පුළුවන් කොටස් තමයි ඒ තියෙන්නේ. අපි යනවා ඊළඟ කවියට මේ විදියට.
නිදහස මහ මුහුදක් වේ එහි උල්පත පුත නුඹ වේ. දැන් ඕකේ අහන්නේ මේ විදියට. ප්‍රශ්නේ අහන්නේ මේ විදියට. අන්න ඉස්සෙල්ලාම එන්නේ මොකද්ද? කවිය සම්පූර්ණ කරන්න කියලා. එතකොට ඔබට කවි කටපාඩම්ද කියලා බලන්න. එක්කෝ යටපාද දෙක දීලා උඩ එක සම්පූර්ණ කරන්න. පැහැදිලිද? එක්ක උඩ එකයි යට එකයි දීලා මැද කවි පාද දෙක සම්පූර්ණ කරන්න. හරි. කවියා අර්ථ රසය තීව්‍ර කරලීම සඳහා යොදාගත් අලංකාර මොනවාද? ඊළඟ එක ඉහත කවියේ මුල් කවි පාද දෙකේ අදහස ලියා දක්වන්න. ඊළඟට කොළඹ යුගයේ මුල් පරපුරේ කවියන් දෙදෙනෙකු නම් කරන්න
දැන් බලන්න නිදහස මහ මුහුදක් වේ එහි උල්පත පුතනුබවේ. ඒ බව සිහි කොට මෙලොවේ යුතුයකම ඉටු කළ යුතුය. කවි සම්පූර්ණ කරන්න ඕනේ එහෙමයි. පැහැදිලිද? ඒ බව සිහි කොට මෙලොවේ යුතුයකම ඉටු කළ යුතු වේ. පැහැදිලිද? අන්න එහෙම කවිය සම්පූර්ණ කරන්න ඕන විභාගෙදී ඔබට කවිය අහනවා සම්පූර්ණ කරන්න කියලා. කවියේ පේලි දෙකක් දෙනවා. එහෙම නැත්නම් ඒ කවි පේලි දෙකේ අදහස ව්‍යංගවන දේ නේද? ධ්වනිත වන්නේ මොකක්ද කියලා. වක්‍ර භාෂණයේ තියෙනම් ඒක අහනවා. ওই විදිහේ ප්‍රශ්න අහන්නේ. දැන් එහෙනම් අන්න එහෙම නිදහස මහ මුහුදක් වේ. එහි උල්පත පුතනුබ වේ. ඒ බව සිහි කොට මෙලොවේ යුතුයකම ඉටු කළ යුතුය. ඊළඟට අහනවා පුතේ ඉහත කවියේ තෙවන හා සිව්වන කවි පද දෙක ලියා කවිය සම්පූර්ණ කරන්න. අන්න ඒක අපි කරා. කවිය අර්ථ රසය තීව්‍ර කරලීම සඳහා යොදාගත් අලංකාර මොනවද? මොකද්ද මේකේ යොදාගෙන තියෙන අලංකාර? යොදාගෙන තියෙන රූපක අලංකාර. මොනවද පුතේ? යොදාගෙන තියෙන්නේ රූපක අලංකාර. ඒතර උදාහරණ තමයි මොකක්ද ඒකේ ඉන්නේ? මේ විදියට නිදහස මහ මුහුදක් එක උල්පත පුතනුඹ. හරි බලන්න රූපකාලංකාර තමයි මේකේ අර්ථ රසයට යොදාගෙන තියෙන්නේ. එතෙන්දී අර්ථ රසය සඳහා කවිය යොදාගත්ත රූපකාලංකාර දෙක තමයි නිදහස මහ මුහුදක් උල්පත පුත. පැහැදිලිද? උල්පත කවුද? පුතා කියලා කියන්නේ. පුතනුඹ ඔයා තමයි මේකේ උල්පත. හරිද? එතකොට මම පැහැදිලි කරා රූපකයක් කියන්නේ මොකක්ද කියලා. උපමාවත් උපමේයත් එකක් ලෙස ප්‍රකාශ කිරීම. දැන් බලන්න. ඉහත කවියේ මුල් කවි පාද දෙකේ අදහස ලියන්නලු. අන්න ලියන්න වෙනවා ඒකේ අදහස. පැහැදිලිද? මොකක්ද මේ කියන්නේ? නිදහස නිදහස මහ මුහුදක් වන බවත් එහි ආරම්භක අවස්ථාව වන පාරිශුද්ධ වූ උල්පත පුතා වන බවයි. බලන්න එකේ නිදහස මහ මුහුදක් වන බවත් එහි ආරම්භක අවස්ථාව වන පාරිශුද්ධ උල්පත පුතා වන බවයි. නේද?
පාරිශුද්ධ වූ උල්පත පුතා වන බවයි. right. ඊළඟට කොළඹ යුගයේ මුල් පරපුරේ කවියන් දෙදෙනෙකු නම් කරන්නලු. මුල් පරපුරේ කවියන් දෙදෙනෙක් නම් කරන්නලු. ආනන්ද රාජකරුණා. ආනන්ද රාජකරුණා. right. දෙවෙනියට අපි ගන්නවා G.H. Pereira. right. එතකොට බලන්න අන්න ඒ කවිය හරි වැදගත් කවියක් විභාගෙදී අහන්න පුළුවන් ගොඩක් වැදගත් නේද? නිදහස මහ මුහුදක් වේ එහි උල්පත පුත නොබ වේ. ඒ බව සී කොට මෙලොවේ යුතුයකම ඉටු කළ යුතු වේ. ඉහත කවියේ තෙවන හා සිව්වන කවි පාදලියා කවිය සම්පූර්ණ කරන්න. කවිය අර්ථ රසය තීව්‍ර කරලීම සඳහා යොදාගත් අලංකාර මොනවාද? රූපක අලංකාර තමයි අන්න නිදහස මහ මුහුදක් උල්පත පුත නොබ වේ. right. එතකොට ඒකේ මේකේ ඔබ උල්පත පුත කියලා ලිව්වත් ඇති. ඊළඟට අහනවා ඉහත කවියේ මුල් කවි පාද දෙකේ අදහස ලියන්නලු. නිදහස මහ මුහුදක් වන බවත් එහි ආරම්භක අවස්ථාව වන පාරිශුද්ධ වූ උල්පත පුතා වන බවයි. කොළඹ යුගයේ මුල් පරපුරේ කවියන් දෙදෙනෙකු නම් කරන්න. ආනන්ද රාජකරුණා, G.H. Pereira. අන්න එහෙනම් කවි දෙකක් අපි මේ විදිහට ප්‍රශ්න හැදුවා. අපි ඊළඟ කවිය ඔබ දන්නව මොකක්ද ඊළඟ කවිය? ජාතික රණ දෙරණ මතේ කැටි වැටි මල මොහොතේ සුන්දර සුරබුන්ගේ අතේ නැලවෙන බව සිතන පුතේ. අන්න ඒ කවිය. ජාතික රණ දෙරණ මතේ ප්‍රශ්නාංක 1 ඉහත කවියෙහි ඉතිරි කවි පාද දෙක සම්පූර්ණ කරන්න. ඉතිරි කවි පාද දෙක සම්පූර්ණ කරන්න. ඊළඟට
ඉහත කවියෙහි අවසාන කවිපාද දෙකෙන් කියවෙන අදහස ලියන්න. ඊළඟට ජාතික රණ දෙරණ යන්නෙහි අදහස ලියා දක්වන්න. right. ඊළඟට right. ඊළඟට පහත දැක්වෙන පද්‍ය පන්ති රචනා කළ කවියන් හරි බලන්න. ජාතික රණ දෙරණ මතේ ගැටි වැටි මල මොහොතේ ඉහත කවියෙහි ඉතිරි කවිපාද දෙක සම්පූර්ණ කරන්න. දැන් මම පුතාලා දන්නවා මේක හැමෝටම මේක පාඩම් ඇති නේද? ජාතික රණ දෙරණ මතේ ගැටි වැටි මල මොහොතේ සුන්දර සුරමුන්ගේ අතේ නැල වෙන බව සිතන පුතේ. සුන්දර සුරබුන්ගේ අතේ නැල වෙන බව සිතනු පුතේ. right බලන්න. ජාතික රණ දෙරණ මතේ
ගැටි වැටි මල මොහොතේ. ජාතිය නැමැති සටන් බිමේ මේ මහ පොළොවේ සාරයෙන් ජීවත් වෙන සියලු මිනිස්සු එක ජාතියක්. අන්නේ ජාතියට විරුද්ධව කවුරු හරි නැගී සිටිනවා නම් ඒ අයට විරුද්ධව අපි නැගී සිටිනවා. අන්නේ ස්ථානය තමයි ජාතික රන්දේ. ජාතිය වෙනුවෙන් සටන් වදින යුද බිමට අපි කියනවා ජාතික රණ දෙරණ. එතෙන්දී මැරුණොත් හදිස්සියේ මැරෙන්නේ නැතිලු. කවුරු වෙනවද? දිව්‍ය පුත්‍රයෝ විදියට උපදිනවා කියලා කියනවා. බලන්න එහෙනම්. ඉහත කවියේ අවසාන කවි පාද දෙකෙන් කියවෙන අදහස ලියන්න. අන්න එහෙනම් මොකද්ද මේ කියන්නේ? සුන්දර සුරබුන්ගේ අතේ නැලවෙන බව සිතනු පුතේ. දිව්‍ය ලෝකයේ දිව්‍ය පුත්‍රයෙකු ලෙස නැලවෙන බව. දිව්‍ය ලෝකයේ දිව්‍ය පුත්‍රයෙකු ලෙස ඉපදී දිව්‍යාංගනාවෙන් ගතෙහි නැලවෙන බව. ඊළඟට අහනවා ජාතික රණ දෙරණ යන්නේ අදහස් කරන්නේ මොකක්ද කියලා. ජාතිය නැමැති සටන් බිම. ජාතිය නැමැති සටන් බිම. ජාතිය වෙනුවෙන් සටන් වදින යුද බිම. පැහැදිලිද? ජාතිය නැමැති සටන් බිම. එහෙම නැත්නම් ජාතිය වෙනුවෙන් සටන් වදින යුද භූමියට අපි කියනවා ජාතික රණ දෙරණ කියලා. ඊළඟට අහනවා පහත දැක්වෙන පද්‍ය පන්ති රචනා කළ කවියන් නම් කරන්න කියලා. අපි එතෙන්දී ගන්න මේ විදියට සිරිලක් අම්මේ, කුරක්කන් හේන. සිරිලක් අම්මේ කියන පද්‍ය පන්තිය ලියන්නේ පුතේ එස් මහින්ද හිමි. right? කුරක්කන් හේන ලියන්නේ GH පෙරේරා. right? ඔන්න ඒ කවිය තුල ඔබට අහන්න පුළුවන් ප්‍රශ්න තමයි ඒ. පැහැදිලිද? ওই විදියට ඔබට කවියක් දුන්නාම ඒ කවිය තුලින් අහන ප්‍රශ්න ඔබට ලියන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟට අපිට ඕකෙන් අහන්න පුළුවන් මේ විදියට. කවියා කවි රසය තීව්‍ර කරලීම සඳහා යොදාගත් සංකල්ප රූපයක් නම් කරන්න.
මොකද්ද මේකේ තියෙන සංකල්ප රූපය? මේකේ තියෙන පුතේ සංකල්ප රූපය තමයි රූපකාලංකාරයක්. ජාතික රණ දෙරණ. ජාතික රණ දෙරණ. ජාතිය නැමැති සටන් බිම. එතකොට මේක තුලින් අර්ථද්වනී තමයි තීව්‍ර වෙන්නේ. පැහැදිලිද? ඔබට පැහැදිලි වෙන්න ඕන අර්ථ රසය උද්දීපනය කරන අලංකාරය යටතේ උපමා රූපක සංකේත සාම්ප්‍රදායික අතිශෝක්තිය කරන ඔය කියන ඒවා තමයි තියෙන්නේ. එහෙනම් මේකේ තියෙන සංකල්ප රූපය තමයි ජාතික රණ දෙරණ. අන්න ඒක තමයි උත්තරය. ජාතික රණ දෙරණ. පැහැදිලිද? එතකොට මේක රූපකාලංකාරය. ජාතික රණ දෙරණ යන රූපකාලංකාරය. එතකොට අන්න ඒ කවිය තුල අපිට පුළුවන් ওই විදිහට ප්‍රශ්න නිර්මාණය කරගන්න විභාගෙදී ඇහුවොත් උත්තර ලියන්න ඕන ඕගොල්ලෝ ඒ විදිහට. බලන්න නම් ඒ කවි ටික කවිය ජාතික රණ දෙරණ මතේ ගැටි වැටි මල මොහොතේ සුන්දර සුරබුන්ගේ අතේ නැලවෙන බව සිතනු පුතේ. ඉහත කවියේ ඉතිරි කවිපාද දෙක අපි සම්පූර්ණ කරලා තියෙන්නේ. ඉහත කවියේ අවසාන කවිපාද දෙකෙන් කියවෙන අදහස ලියන්නලු. දිව්‍ය ලෝකයේ දිව්‍ය පුත්‍රයෙකු ලෙස ඉපදී දිව්‍යාංගනාවන්ගේ අතෙහි නැලවෙන බව. ජාතික රණ දෙරණ යන්නේ අදහස ජාතිය නැමැති සටන් බිම. පාත් දැක්කෙන පද්‍ය පන්ති රචනා කළ කවියන් නම් කරන්න සිරිලක් අම්මේ එස් මහින්ද හිමි කුරක්කන් හේන ජී.එච්. පෙරේරා. කවියා කවි රසය තීව්‍ර කරලීම සඳහා යොදාගත් සංකල්ප රූපයක් නම් කරන්න ජාතික රණ දෙරණ යන රූපකාලංකාරය. අන්න එන රූපකාලංකාර තමයි භාවිත කරලා තියෙන්නේ. හරිද? හරි. එතකොට ඔය කොටස මම මෙතනින් ඉවර කරනවා. අපි ඊළඟ කොටස ඊළඟ කවි ටිකේ සාකච්ඡා කරමු.